තුළ විශ්වාසයක් ඇති වෙනවා. මැරෙන අවසාන තප්පරේදී හරි එයා ධර්මයේ අවබෝධාත්මක තැනටපත් වෙනවා කියන විශ්වාසය. ඒක ශ්‍රද්ධාවේ මහිමයක්, ශ්‍රද්ධාවේ බලයක්, ශ්‍රද්ධාවේ ශක්තියක්. එනිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහිම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගය තුල ඉන්න ඇස් දෙක පිය වෙන්න මොහොතක් පෙර ආතුව හෝ ඔබ ධර්මයෙන් ලබන්නා වූ ඵලයන් ලබන්න පුළුවන් කියන විශ්වාසය Taman තුල ඇති කරගන්න. ඒ විශ්වාසයමයි පින්වතුනි අපිව ක්‍රියාත්මක භාවයට කවදා හරි පත් කරලා දෙන්නේ. ඒ නිසා ශ්‍රද්ධාව කියන කාරණේමයි මුල් වෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් සකස් කරගත්තා වූ ශ්‍රද්ධාව අපි ආකාරවතී ශ්‍රද්ධාවක් බවට වඩව ගන්න ඕනේ. මොකද ශ්‍රද්ධාවේ අංග දෙකක් තියෙනවා. එකක් අමූලිකා ශ්‍රද්ධාව, අනිත් එක ආකාරවතී ශ්‍රද්ධාව. අමූලිකා ශ්‍රද්ධාව නිරේතුරුවම අපිව අභියෝග ඉස්සරහදී අපිව විනාශ කරලා දානවා. අසරණ කරලා දානවා. එනිකා ශ්‍රද්ධාව කියන කාරණේ ආකාරවතී ශ්‍රද්ධාවක් බවට වර්ධනය කරගන්න. දැන් එක අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මා සිල් සමාදන් වෙන කෙනෙක්. සිල් පිරිස නායකයා යා. හැමෝටම මෛත්‍රී භාවනාව කියලා දෙන්නේ, බුදුගුණ භාවනාව කියලා දෙන්නේ යා. නමුත් මේ අම්මා වයෝ වෘද්ධ වෙලා, අසනීප වෙලා, රෝහල්ගත වෙලා මරණාසන්න වුණා. එයා ඇත්තටම හිතුවා එයා ඒ මොහොතේ මැරෙයි කියලා. නමුත් එයා මැරුණේ නැහැ. එයා ගෙදර ඇවිල්ලා දවසක් කියනවා, "හාමුදුරනේ, මැරෙනවායි කියන කාරණේ මේ තරම් දුකක් බයක් කියලා මම දැනගෙන හිටියේ නැහැ" කියලා. මොකද මැරෙන වෙලාවේ මං කළා වූ ධර්මයක් මට සිහිපත් වුණේ නැහැ. මම රැක්ක සීලයක් මට සිහිපත් වුණේ නැහැ. මට සිහියට ආවේ ගෙදර ඉන්න දුවදරුව මුණුපුරු මිනිපිරියෝ ඉඩකඩන් ටික විතරයි කියන්නේ. ශ්‍රද්ධාවක් තිබිලාද? ශ්‍රද්ධාවක් තිබිලා නැහැ. ශ්‍රද්ධාවක් තිබ්බනම් මැරෙන වෙලාවේ බියක් සකස් වෙන්නේ නැහැ. ලෝතර බුදුරජාණන් වහන්සේගේ සරණ ඉස්සරහා කවදාවත් කාටවත් බියක් සකස් වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. නමුත් අර අම්මා පන්සල් ගියා, සිල් ගත්තා, අනුන්ට භාවනාව කියලා දුන්නා. නමුත් එතුමිය තුල තිබ්බේ ආකාරෝති ශ්‍රද්ධාවක් නෙමේ, අමූලිකා ශ්‍රද්ධාවක්. තව එක මහත්මයෙක් හිටියා. ඒ මහත්මයා පන්සිල් සමාදන් වෙන බෞද්ධයෙක් වුණා. දන් දෙනවා. මේ මහත්මයා අර සුනාමියට අහුවෙච්ච කෝච්චි පෙට්ටියේ හිටපු මහත්තයෙක්. මේ කෝච්චි පෙට්ටියේ රැළට මේ මහත්මයා අහුවෙලා පළවෙනි රැළට යට වෙලා යා ඉහළට මතුවෙනකොට එයා කියනවා, එයාට එක පාටම හිතුනේ බුදුරජාණන් වහන්සේ ගුරුයි, ධර්ම රත්නයත් ගුරුයි කියලා. මොකද බුදුරජාණන් වහන්සේ ඇත්තනම් ධර්ම රත්නේ ඇත්තනම් මට මෙහෙම වෙදයක් වෙන්නේ නැහැ කියලා එයා හිතුවේ. සංස්කාරණෝ ජීවිතේ දැක්කේ නැහැ. ඒ නිසා පළවෙනි රැළේදී මෙයා හිතුවා බුදුරජාණන් වහන්සේත් ගුරුයි, දෙවෙනි ධර්මයත් ගුරුයි කියලා. ඊට පස්සේ දෙවෙනි රැළ ඇවිල්ලා දෙවෙනි රැළටත් යට වෙලා කෝච්චි පෙට්ටියත් පෙරෙල්ලා යා මතු වෙනකොට එයා කියනවා, "හාමුදුරනේ, මගේ හිතේ ඇති උනේ 100 ගාණක් සිතුවිලි ඔක්කොම අකුසල් සිතුමයි. එකක්වත් කුසල් සිතක් නැහැ." ඒ පළවෙනි රැළේදී මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වුණා. මිත්‍යා දෘෂ්ටික භාවයට අදාළවයි දැන් සිතුවිලි ගලාගෙන එන්නේ. තෙරුවන් සරණ නැති කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ සරණ අහිමි කරගත්තා. දැන් දෙවෙනිව ගලාගෙන ඉන්නේ සම්පූර්ණ අකුසල් සිතුවිලි. නමුත් මේ මහත්මයා පෙර සංසාරේ පිනක් නිසා මැරුණේ නැහැ. නමුත් එයා දැනුත් කියනවා, "හාමුදුරනේ, එදා මම මැරුණා නම් කොහේයිද කියලා මම දන්නේ නැහැ" කියලා. ඒක තමයි ශ්‍රද්ධාවයි ආකාරවතී ශ්‍රද්ධාවයි අතර වෙනස. ඒ නිසා මේ ශ්‍රද්ධාව කියන කාරණේ නොසැලෙන ශ්‍රද්ධාවක් බවට පත් කරගන්න. නොසැලෙන ශ්‍රද්ධාවක්. තමා තුලින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දකින්නවායි කියන කාරණේ නොසැලෙන ශ්‍රද්ධාව කියන්නේ. එයා දැන් බුදුරජාණන් වහන්සේ කියන නිසා නෙමෙයි දකින්නේ. බුදුරජාණන් වහන්සේගේ මාර්ගය තුල ගමන් කරලා දැන් එයා තමා තුලින් බුදුරජාණන් වහන්සේ කිව්වේ දේ දකිනවා. අන්න ආකාරෝති ශ්‍රද්ධාව. එතකොට එයා නැවත හැරෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ කියපු නිසා නෙමෙයි දැන් එයා විශ්වාස කරන්නේ. තමා තුලින් තමයි ධර්මයේ දකිනවා. මෙන්න මේ ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධාවක් බවට අපි පත් කරගන්න. ඒක කොහොමද අපි ආකාරවතී ශ්‍රද්ධාවක් බවට පත් කරගන්නේ? අපිට සමාජයේ බණ කියනකොට
පොතක් කියවනකොට අපිට ගොඩාක් දේවල් සමාජයේ ඇහෙනවා. එක සූත්‍රයක් ස්වාමින් වහන්සේලා 10 දෙනෙක් අරගෙන බණ කිව්වොත් ඒ එක සූත්‍රයේ ස්වාමින් වහන්සේලා 10 දෙනා විග්‍රහ කරන්නේ 10 ආකාරයකට. එක කාරණයක් ගැන පොත් 10ක් ලියුවොත් ඒ පොත් 10 තියෙන්නේ ආකාර 10ක්. දැන් අපිට හරි ප්‍රශ්නයක් කවුරු හරිද කවුරු වැරදිද කියන ප්‍රශ්නේ. මොකද යමෙක් යමක් විග්‍රහ කරන්නේ කෙනෙක්ගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණය මත. යමෙක්ගේ සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණය මතයි කෙනෙක් ධර්මයක් විග්‍රහ කරන්නේ කෙනෙක් යමක් සටහන් කරන්නේ. යමෙක්ගේ ප්‍රඥාව පැත්ත වැඩි නම් එයා නිරේතුරුවම ධර්මයේ විග්‍රහ කරන්නේ නිවනට බරව. යමෙක්ගේ ප්‍රඥාව වැඩිලා අඩු නම් එයා හැම වෙලාවෙම යමක් විග්‍රහ කරන්නේ භවයට බරව. මොකද එයා සංසාර බය දැකලා නැහැ. එහෙමනම් මේ කියන කිසිම කෙනෙක් තුල වැරැද්දක් නැහැ. එයා දකින දේ, එයා දන්න දේ මේ කියන්නේ. වැරැද්දක් බොරුවක් නෙමෙයි මේ කියන්නේ කවුරුත්. එයාට තේරෙන දේ, එයා දකින දේ, එයා දන්න දේ තමයි එයා කියන්නේ. ඒගොල්ලන්ගේ වරදක් නැහැ. නමුත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. කවුරු කියන දේද හරි, කවුරු කියන දේද වැරදි කියන කාරණේ. කෙනෙක් කියනවා මස් මාළු කන්න කියලා. තව කෙනෙක් කියනවා මස් මාළු කන්න එපා කියලා. දැන් අපිට ප්‍රශ්නයක් මොකක්ද මේ දෙකෙන් හරි කියලා. එහෙමනම් අපි කුමක්ද කරන්නේ? මේක පැටලිලා යන්න ගියොත් අපිත් මෙතන පැටලෙනවා. දැන් තව පැටලෙන ස්වභාවයකට නෙමෙයි අපි යන්න ඕනේ, පැටලුම ලියා ගන්න ස්වභාවයකට. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ ධර්ම මාර්ගය තුල යද්දී නිරතුරුව බුදුරජාණන් වහන්සේ අපේ කල්යාණ මිත්‍රයා කරගන්න. එතකොට ප්‍රශ්න ඉවර වෙනවා. දැන් මගේ පැවිදි ජීවිතේ මං කල්යාණ මිත්‍රයා කරගත්තේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ප්‍රශ්නයක් මතුනේ නැහැ. දෙතැනක හොයන්න, තව තැනක බලන්න, පොතක් බලන්න අවස්ථාවක් මතුනේ නැහැ. බුදුරජාණන් වහන්සේව කල්යාණ මිත්‍රයා කරගත්තා. දැන් කොහොමද අපි බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කරගන්නේ? උන්වහන්සේ පිරිනිවන් පාලා. කල්යාණ මිත්‍රයා කියන්නේ යමක් අහලා දැනගන්න, අපිට උපදේශයක් ගන්න ඉන්න කෙනා. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන ඉස්සෙල්ලා අපිට කියනවා ආනන්ද මගේ ඇවෑමෙන් ධර්ම විනය දෙකයි ශාස්ත්‍රඥ වහන්සේ බවට පත් වෙන්නේ. ධර්ම විනය දෙක. එහෙනම් ධර්ම විනය දෙක නම් ශාස්ත්‍රඥ වහන්සේ බවට පත් වෙන්නේ ධර්ම විනය දෙක ජීවමානව තියෙනව නේද? එහෙනම් ශාස්ත්‍රඥ වහන්සේ ජීවමානව ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව ශාස්ත්‍රඥ වහන්සේ තාම ජීවමානව ඉන්නවා. මොකද ධර්මයේ සම්දිටිකව තියෙනවා. එහෙනම් ධර්ම විනය දෙකයි අපේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්න. ධර්ම විනය කියන්නේ කුමක්ද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ සියලුම සූත්‍ර අභිධර්ම විනය, මේ සියලුම ධර්මස්කන්ධය තමයි ධර්ම විනය කියලා කියන්නේ. මේ සියලුම ධර්ම විනය කාරණා අවසානයේ අපිව පෙළගස්සන්නේ කොතැනද? චතුරාර්ය සත්‍ය අවබෝධය. නිවන් අවබෝධය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ හැම බණ පදයක්ම අපිව අවසාන ඉලක්කය යොමු කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයේදී අපි මුලින්ම අවබෝධ කරගන්නේ කුමක්ද? දුක සත්‍ය. දුකේ කියන කාරණා නේද? කුමක දුකද අපි අවබෝධ කරගන්නේ? පංච උපාදානස්කන්ධයේ දුක. රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ දුක නේද? එහෙනම් බලන්න අවසානයේ මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලුම ධර්මස්කන්ධය අවසාන අපි යොමු කරන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණේ අවබෝධය. එතන තමයි ඵලය, එතන තමයි හරය. අපි යම් දවසක සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා. කාය චිත්ත ධම්ම වේදනා සතර සතිපට්ඨාන ධර්මයන්. අපි යම් දවසක අවබෝධ කරගන්න ඕනේ මේ සතර සතිපට්ඨාන ධර්මේනු අනිත්‍යයි කියලා. මොකද කාය චිත්ත ධම්ම වේදනා කියන දේවල් අනිත්‍යයි. ඒක අවබෝධ කරගන්න. එතකොට සතර සතිපට්ඨාන ධර්මයන් වැඩිම නිසා අපි තුල මොකද්ද වෙන්නේ? සප්ත බොජ්ජංග. අපි යම් දවසක මෙන්න මේ සති ධර්ම විචේ ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියනා වූ මේ සප්ත බොජ්ජංගත් අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න. මොකද මේවා සියල්ල අනිත්‍යයි. ප්‍රීති පස්සද්ධි සැප සමාධි උපේක්ඛා ඔක්කොම අනිත්‍යයි. එහෙනම් අපි යම් දවසක සතර සතිපට්ඨානයත් අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න ඕනේ. සතර සතිපට්ඨානයේ නිසා වැඩෙන සප්තබොජ්ජංගත් අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න ඕනේ. මේ දෙකම අවබෝධ කරද්දී අපි අවසානයේ අවබෝධ කරලා තියෙන්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධේ අනිත්‍යයි.
මොකද සතර සතිපට්ඨාන ධර්මයෙන්ුත් වැඩුණේ මේ කය ඇසුරු කරගෙන. රූපේ ඇසුරු කරගෙන විඳීමක් හැටියට වැඩුණේ. සප්තපොච්චංගත් වැඩුණේ මේ රූපේ ඇසුරු කරගෙන විඳීමක් හැටියට. එහෙනම් අවසානයේ පංච උපාදානස්කන්ධයක් හැටියටයි මේ සියල්ල වැඩිලා තියෙන්නේ. එහෙනම් අවසානයේ අපි සතර සතිපට්ඨානයත් අනිත්‍යයි කියලා අවබෝධ කරගනිද්දී සප්තපොච්චංගත් අනිත්‍යයි කියලා අවබෝධ කරගනිද්දී අපි අවබෝධ කරලා තියෙන්නේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. දැන් එහෙනම් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන කාරණේ කියන්නේ මොකක්ද? මේ ඇස අනිත්‍යයි. මේ ඇස නිසා සකස් වෙනා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානය අනිත්‍යයි. මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස අනිත්‍යයි. මේවා නිසා සකස් වෙනා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානය. එහෙනම් බලන්න තමාගේ ඇස තුලින් මේ ඇස අනිත්‍යයි කියලා දකිද්දී මේ ඇස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානය අනිත්‍යයි කියලා දකිද්දී තමා තුලින් තමා කල්යාණ මිත්‍රයා මතු කරලා ගත්තා නේද? සමස්ත ධර්ම විනයම මතු කරලා ගත්තා. පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය තෙන්ටයි අපි යෝගින්නේ. පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන අවබෝධ කරන කෙනා තමයි රහත් භාවයට පත් වෙන්නේ. පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින කෙනා තමයි සෝවාන් ඵලයට පත් වෙන්නේ. එහෙනම් දැන් අවසානයේ තමන්ගේ ඇස අනිත්‍යයි කියලා දකිද්දී තමන්ගේ ඇස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා දකිද්දී තමා තුලින් තමා කල්යාණ මිත්‍රයා මතු කරලා ගන්නවා. සමස්ත ධර්ම විනය හරය ඵලය තමා තුලින් මතු කරලා ගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ කියන නිසාද තමන් මේ ඇස අනිත්‍යයි කියලා දන්නේ? තමා තුලින් තමා දකිනවා. මාර්ගය තුල හික්මිලා සද්ධාව සකස් කරගෙන දැන් තමා තුලින් තමා දකිනවා මේ ඇස අනිත්‍යයි කියලා. මේ ඇස නිසා සකස් වුණා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානයන් අනිත්‍යයි කියලා. දැන් බලන්න මේ ඇසෙන් අපි ඉස්සෙල්ලාම කවුද අපි හැමෝම දැක්කේ? අම්මා කියන රූපයයි අපි දැක්කේ නේද? අපි හැමෝම මේ ඇහෙන් ඉස්සෙල්ලාම දැක්කේ අම්මා කියන රූපේ. එතකොට බලන්න මේ ඇහෙන් දැක්කා වූ අම්මා කියන රූපය මේ වෙනකොට කොච්චරනම් අනිත්‍ය වෙලා. යා වයෝ වෘද්ධ වෙලා අසනීප වෙලා ගිලන් වෙලා ඉන්න පුළුවන්. සමහර විට යා මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකේ දිව්‍යාංගනාවක් වෙලා ඉන්න පුළුවන්. එයා සතර පායට වැඩිලා එළදෙනෙක් කරකෙක් එළුවෙක් වෙලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මනුස්ස ලෝකෙ ඉපදිලා කවුරු හරි මගේ දුවේ කියලා දැන් එයාව ලොකු මහත් කරනවා වෙන්න පුළුවන්. එතකොට බලන්න අම්මා කියන රූපය මේ වෙනකොට කොච්චරනම් අනිත්‍ය වෙනවා. දැන් මේ අම්මා කියන රූපේ අනිත්‍යභාවය අපි දකින්නේ බුදුරජාණන් වහන්සේ කියපු නිසාද? තමා තුලින් දැන් දකින්නවා මේ රූපය අනිත්‍යයි කියලා. එතකොට මේ අම්මා දැක්කා වූ ඇස මේ වෙනකොට කොච්චර අනිත්‍ය වෙලාද? එදා මේ අම්මා දැක්ක පුංචි ඇහැ කොච්චර ලාමක හුරුබූටි ඇහැක්ද අපිට තිබුණේ? ඒ ලාමක හුරුබූටි ඇහැ මේ වෙනකොට කොච්චරනම් ජාති ජරා ව්‍යාධි මරණ වලට කන්නාඩි දෙකක් දැම්මේ නැත්නම් අකුරක් පේන්නේ නැත්නම් ඇහැවිල්ලා තියෙනවා. මේක තව අන්ධ වෙන්න පුළුවන්, සුද වෙන්න පුළුවන්. දැන් තමා දකින්නවා අම්මා කියන රූපයත් ඉස්සෙල්ලාම දැක්ව අනිත්‍යයි මේ ඇහැ කියන කාරණය. දැන් තමා තුලින් දකින්න. දැන් තමා තුලින් තමා කල්යාණ මිත්‍රයා මතු කරගත්තා. දැන් අපිට එහෙම මේ වටේ පිටේ කොහෙවත් යන්න ඕනේ නැහැ. ඒ නිසා තමා තුලින් දැන් දකින්න ආකාරෝති සද්ධාව සකස් වෙනවා. එයා හැරෙන්නේ නැහැ. දැන් ආයිමත් එයා තුලින්ම එයා දකින්නේ. එයාට දැන් විශ්වාසයි මොකක්ද මේ ධර්මයේ හරය කියන කාරණේ. ඒතර බලන්න මේ ඇස නිසා සකස් වුණා වූ ඇස කියන රූපේ අනිත්‍යයි වගේම මේ ඇස නිසා සකස් වුණා වූ විඳීම් දිහා බැලුවොත් කොච්චරනම් අනිත්‍යද? අපි අම්මා කියන රූපය ඇහෙන් දැක්කා. ඒ අම්මා නිසා අපි කොච්චරනම් විඳීම් සකස් කරගත්ත ජීවිතේ නේ? අම්මාගේ කිරිසුවඳට, අම්මාගේ හුරතලයට, අම්මාගේ ආදරයට, අම්මා ගහනකොට, බයිනකොට, කවනකොට, පොවනකොට, අකුරු කියලා දෙනකොට, ඉස්කෝලේ යනකොට කොච්චරනම් මේ අම්මා නිසා අපි විඳීම් සකස් කරගත්තා. ඒ විඳීම් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. තාත්තා කියන රූපය නිසා අපි කොච්චර විඳීම් සකස් කරගත්තා. ඒ විඳීම් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. දැන් මේ කාරණා තමා තුලින් තමා දකින්නේ. අන්න ආකාරෝති සද්ධාව. එයා දැන් හැරෙන්නේ නැහැ. එයා තමාගේ ඇහැ ගැන දැනගෙනයි මේ මාර්ගය තුල යන්නේ. එයා දන්නවා මේ ඇහැ අනිත්‍ය වෙන දෙයක්, මේක මට අයිති දෙයක් නෙමෙයි. ආහාරයෙන් යැපෙන හැක් මේක. ඒ නිසා ඇස අනිත්‍යයි වගේම ඇස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය තමා තුලින් දකින්න අන්න ආකාරෝති සද්ධාව. අපි එතෙන්ට සද්ධාව අරගෙන යන්න ඕන. එතකොට තමයි සද්ධාවත් විදර්ශනා නුවණට අපි ලක් කරන්න ඕන. එතන තමයි ආකාරෝති සද්ධාව සකස් වෙන්නේ. දැන් බලන්න මම අර මුලින් කිව්ව බෝධිසත්වෝ එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේදී
අර මඩ වගුරක වැතිරෙනවා. වැතිරිලා බුදුරජාණන් වහන්සේට පාපිස්නාවක් වෙනවා. එතකොට බලන්න අර බෝධිසත්වය අර මඩ වගුරක වැතිරිලා දීපංකර බුදුරජාණන් වහන්සේට පාපිස්නාවක් වුණ වෙලාවේ ඇති වුණා වූ විදීම් නිත්‍යද අනිත්‍යද? ඒ රූපේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එතකොට බලන්න දීපංකර බුදුරජාණන් වහන්සේ අපි බෝධිසත්වයින්ට ඔබ අහවල් දවසේ අහවල් කාලයේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා නියත විවරණ දුන්න අවස්ථාවේ ඇති වුණා වූ විදීම් කොච්චර විදීම් ඇති වෙන්නේ නැද්ද? නෑ. ඒ විදීම් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ රූපේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එතනින් සංසාරයට බැහැලා ඇස් ගලවා දන් දෙනකොට කොච්චරනම් විදීම් සකස් වෙන්නේ නැද්ද? මහා සාගරයේ ජලය පරාද වෙන්න රුධිරය දන් දෙද්දි මොනසානම් විදීම් ඇති වෙන්නේ නැද්ද? මහ පොළවේ පස් පරාද වෙන තරමට ශරීර මාංශ දන් දෙද්දි මොනසානම් විදීම් ඇති වෙන්නේ නැද්ද? ඒවා නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ ලැබුවා වූ රූප නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒවැයි කිසිම නිත්‍යභාවයක් නැහැ. අර 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ ඇති වුණා වූ විදීම් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එනම් බලන්න අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් පරිපූර්ණ වෙච්ච ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රූපකාය ජීවිතයේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එනම් බලන්න ඒසා අයෝමේ චරිතය සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ තියුණු ප්‍රඥාවක් වඩවා ගැනීම උදෙසා දසපාරමී පුරාගෙන ආපු ඒ අයෝමේ චරිතයත් අනිත්‍ය නම් ඔබත් මමත් ඔබේ දරුවා බිරිඳ කියන්නේ මොනවන්ද යද්ද ඈ අරසායෝ මේ චරිතයක් ඒ වගේ අනිත්‍ය වෙලා ගියා නම් තාම ධර්මයේ සම්දිත්තිකව තියෙනවා. නමුත් මේ ධර්මයේ සම්දිත්තික භාවයෙන් ගිලිහුණ තැනදී ධර්මයක් අනිත්‍ය වෙලා ආයිමත් ඊළඟ බුදුරජාණන් වහන්සේ තමයි ආරෂ්ඨාංගික මතු මාර්ගය මතු කරලා ගන්න. අන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගන්න වගේම ඒක ආකාරවතී ශ්‍රද්ධාවක් සකස් බවට පත් කරගන්න ඒ විදර්ශනාවට අපි මේ ශ්‍රද්ධාව ලක් කරන්නේ. එතකොට අපිට පේනවා අනේ මේසා සැනසෙල්ලක් මේසා දෙයක් අපිට ලැබලා දුන්නේ අයෝමය බුදුරජාණන් වහන්සේගේ ජීවිතයත් උන්වහන්සේ දේශනා කළා වූ ධර්මයන් සියල්ලම අනිත්‍ය වෙන දේවල් කියන කාරණා. එතනින්මයි ආකාරවතී ශ්‍රද්ධාව අපි සකස් කර ගන්න ඕනේ. ඒ ආකාරවතී ශ්‍රද්ධාවමයි තෙරුවන් කෙරෙහි වූ අචල ශ්‍රද්ධාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එයා ආපුස හැරෙන්නේ නැහැ. මෙන්න මේ ශ්‍රද්ධාව අපිට අවශ්‍ය වෙන්නේ සෝවාන් ඵලයටපත් වෙනකම් විතරයි. ඒක හොඳට තේරුම් ගන්න. ඊපස්සේ ආයිමත් අපි ශ්‍රද්ධාව ගැන හිතන්න යන්න ඕනේ. ඒක පරිපූර්ණ වෙලා ආයිමත් ශ්‍රද්ධාව සීලය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ. ඒ නිසාමයි අපි කියන්නේ සෝවාන් මාර්ගය තුල ඉන්න කෙනා ශ්‍රද්ධාවටම මුල් තැන දෙන්න, සීලයටම මුල් තැන දෙන්න. භාවනාවට යන්න කලබල වෙන්න එපා. ශ්‍රද්ධාවමයි සීලයමයි අපි ඔසවලා තියන්නේ සෝවාන් ඵලය කියන තැනට. මොකද සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ ආර ශ්‍රද්ධාව පිළිබඳ සීලය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඊළඟට යා තුල වැඩෙන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය පමණයි. එදිනා ශ්‍රද්ධාව කියන කාරණය ආකාරවතී ශ්‍රද්ධාවක් අචල ශ්‍රද්ධාව බවට අපි පත් කරගන්න ඕනේ. දෙවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලය. ගිහි අයගේ නිත්‍ය සීලය පින්තුනේ පංච සීලය. පංච සීලය තමයි ගිහි අයගේ නිත්‍ය සීලය. ඒ නිසා පංචශීල් පද පහ සතර අපායේ බය දකිමින් පින්තුනේ තමන් ආරක්ෂා කරගන්න. නිරේතුරුවම සතර අපායේ බිය දකින්න ඕනේ. සතර අපායේ සත්වයා දුක් විඳින ස්වභාවය දකින්න. ලෝකෙට පේන්න නෙමෙයි. මම මේ භවයෙන් ගැලවෙනවා කියන කාරණේ මේ ධර්මයෙන් අර්ථයක් ගන්නවා කියන කාරණේ තුල ඉඳගෙන අපි සීලය ආරක්ෂා කරන්න. අපි උදෙසායි අපි සීලය ආරක්ෂා කරගන්නේ ලෝකෙට පේන්න නෙමෙයි. ලෝකෙට පේන සීල ආරක්ෂා කළ තේරුමක් නැහැ. මොකද ජූරියේ ඉන්නේ තමාගේ හිත තුලයි. එක්තරා මහත්මයෙක් හිටියා. ඒ මහත්මයා අවුරුදු 80ක් විතර ජීවත් වෙච්ච මහත්මයෙක්. නමුත් මේ මහත්මයා සමාජය තුල හැම වෙලාවෙම ජීවත් වුණේ සිල්වතෙක් හැටියට. නිරතුරුවම සිල්වත් භාවය තුලමයි මේ මහත්මයා ජීවත් වුණේ. මෙහෙම ජීවත් වෙලා දීර්ඝ කාලයක් රෝගී බවට පත් වෙලා මේ මහත්මයා ගියා. මේ මහත්මයා මිය ගියාට පස්සේ අපි දන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කරමුණු කරලා බල්ලා කියනවා මේ මිය ගිය මහත්මයා කොහෙද උප්පත්තියක් සකස් කරගත්තේ කියලා.
මොකද ඒ වෙනකොට ඒ මියගිය මහත්මයාගේ දුරාදරුවෝ කියනවා තමන්ගේ තාත්තා ලස්සන සුදු සරමක් කමිසයක් ඇඳගෙන ඇවිල්ලා රැයට අපි ඉස්සරහා පෙනී හිටිනවා කියලා. ඒ නිසා අපි දන්න ස්වාමින් වහන්සේ කෙනෙක් අරමුණු කරලා බලලා කියනවා මේ මැරිච්ච මහත්මයා ඊළඟ උපත සකස් කරගත්තේ කොහෙද කියලා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්නවලු කළු පාට වතුර ටැංකියක් වගේ විශාල වතුර ගබල. ඒ කළු පාට කියන්නේ අර බොහොම දුර්වල. අර පිටකොටුවේ කාණු ඉතුරුවාම එන්නේ කළු පාට අපුල ජලයක් කළු පාට අන්නේ වගේ කළු පාට. මේ කළු පාට වතුර තටාකය අපි හිතමු ගින්දර දාලා රත් කරනවා. රත් කරනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? දුම් දානවා නේද? තව තව රත් කරනවා. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? ජෑන් ගෙඩි පමණට බබුළු දානවා. තව තව රත් කරනකොට ලොවි ගෙඩි ප්‍රමාණයට බබුළු දානවා. මේක හොඳටම රත් වුණාට පස්සේ මොකද වෙන්නේ? බෙඩි ගෙඩි ප්‍රමාණයට බබුළු දානවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ අර මහත්යාගේ ඊළඟ උපත අරමුණු කරද්දී මේ ස්වාමීන් වහන්සේට පේන්නේ අර කළු වතුර බෙලි ගෙඩි ප්‍රමාණයට ගොඩ ගොඩ ගාලා උතුරනවා. බෙලි ගෙඩි ප්‍රමාණය. ඒ කියන්නේ අර මහත්මයා නිරේ පැහැෙනවා. අර යෝධිය නිරේ පැහැෙනවා. දැන් හරි ප්‍රශ්නයක්. දරුවා කියනවා සුදු ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා රාත්‍රියට තාත්තා පේනවා කියලා. නමුත් අපි දන්න ස්වාමීන් වහන්සේ අරමුණු කරලා බලනකොට අරසා බෙලි ගෙඩි පමණට ගොජ ගොජ ගාලා ගිනියම් වෙන වතුරේ එයා තැම්බෙනවා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ තීරණය කළා කියනවා මේ මහත්මයා ගත කරපු ජීවිතය පිළිබඳ හොයන්න ඕනේ කියලා. එහෙම සොයාගෙන යනකොට එයා දකිනවා මෙයා ජීවිතේ සීලයක් ආරක්ෂා කරපු කෙනෙක් නෙමෙයි. හැම වෙලාවම අනුන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා කරපු කෙනෙක්. ආදීවුණියන් ඔය කරන්න තියෙන සියලුම දේවල් කරපු කෙනෙක්. ඒ විතරක් නෙමේ තිරිසන් සත්තු එක පවා කාමයේ වර්ධවා හැසිරෙච්ච කෙනෙක්. දැන් හාමුදුරන්ට ප්‍රශ්නයක් නැහැ. සුදුසු දැනයි ලැබිලා. සුදුසු නැල ලැබිලා. දැන් යා කාවද අවසානයේ රැවට්ටුවේ? ලෝකයේ ඉදිරියේ සිල්වතෙක් හැටියට ජීවත් වෙලා අවසානයේ කාවද රවට්ටලා තින්නේ? තමා. ජූරියේ තියෙන තමා තුල. ජූරි සභිකයෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනා තමයි පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන ජූරි සභිකයෝ 5 දෙනා. මේ 5 දෙනා කොයිම වෙලාවකවත් එක පේළියේ වාඩි වෙලා ඉන්නේ නැහැ. පස්සේ කියන ජූරි සභිකයා නැගිට්ටට පස්සේ වේදනාව කියන ජූරි සභිකයා වාඩි වෙනවා. වේදනාව කියන ජූරි සභිකයා නැගිට්ටට පස්සේ සංඥාව හඳුනා ගැනීම කියන ජූරි සභිකයා වාඩි වෙනවා. හඳුනා ගැනීම කියන ජූරි සභිකයා නැගිටලා ගියාට පස්සේ චේතනාව කියන සංස්කාර කියන ජූරි සභිකයා වාඩි වෙනවා. මෙන්න මේ චේතනාව කියන සංස්කාර කියන ජූරි සභිකයා තමයි තීන්දුව දෙන්නේ. දෙන්නා වූ තීන්දුව දීලා නැගිටලා ගියාම විඥානය කියන ජූරි සභිකයා වාඩි වෙනවා. එයා තමයි තීන්දුව ක්‍රියාත්මක කරන්නේ. ජූරිය තිබේ තමා තුල. නමුත් අපි දැනගෙන හිටියේ නෑ මේ මහත්මයා දැනගෙන හිටියේ නෑ ජූරිය තියෙන්නේ තමා තුලයි කියලා. ඒ නිසා අපි කෙරෙහි අනුකම්පාවෙන්මයි අපි සීලය තුල ස්ථානගත වෙන්න ඕනේ. මොකද සීලයමයි අපිව සුගතිගාමී ජීවිතයක් අපිට ලබලා දෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච සීලය තමයි ගිහි අයගේ නිත්‍ය සීලය කියලා. පුළුවන් අවස්ථාවන්දී උපෝසථ සීලයන්ට යනවා. නමුත් නිත්‍ය සීලය පංච සීලය. මෙන්න මේ පංච සීලය ආරක්ෂා කරද්දී නිරතුරුවම අපි හිතන්න ඕනේ මේ සීලය කියන කාරණේ දස කුසල් කියන කාරණේට අරගෙන යන්න. මොකද අපි පංචශීල සමාදන් වුණා. ආජීව අට්ටමක සීලය සමාදන් වුණා. උපෝසථ සීලයන් සමාදන් වුණා. අපි තුල රැකෙන්නේ මොකද්ද? කාය කර්ම වචී කර්ම කියන කාරණා දෙක. කායෙන් සිදුවෙන්නා වූ වැරදි තුන සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වැරදවා හැසිරීම, වචනයෙන් සිදුවෙන්නා වූ වැරදි හතර මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප. දැන් මොන සීලයක් සමාදන් වුණත් මේ කයෙන් සිදුවෙන්නා වූ අකුසල් සහ වචනයෙන් සිදුවෙන්නා වූ කාරණා හත තමයි ආවරණය. නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්මයි බලවත් කියලා. මනෝ කර්මයි බලවත් කියලා. ඒතර මනෝ කර්ම කියන්නේ මොනවද? අකුසල මූලයන්. ලෝභ ද්වේෂ මොහ.
මේ කාය කර්ම වාචික කර්ම වලට මේ කාරණා තුනයි බලවත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතකොට දැන් අපි සීල් සමාදන් වෙනවා. සීල් සමාදන් වෙලා අපි අතින් අපිට කේන්ති යන ද්වේෂයක් සකස් වෙනවා. ඒ ද්වේෂයක් සකස් වෙනකොට අපි බලනවා අපේ සීල්පදයක් දුර්වල වුණාද කියලා. දුර්වල වෙලා නැහැ. සතෙක් මැරුවෙත් නැහැ, බොරු කිව්වෙත් නැහැ, හොරකම් කළෙත් නැහැ, මුකුත් කළේ නැහැ. දැන් යා සතුටුයි සීල්පදයක් බිනුනේ. නමුත් සතුටු වෙන්න දෙයක්ද වෙලා තියෙන්නේ? බලවත් වූ මනෝ කර්මයක් සිද්ධ වෙලා. ඒ නිසා සීලය කියන කාරණේ නිරේතුරුවම දස කුසල් කියන තැනට ඔසවා තබන්න අපි දක්ෂ වෙනවා. එහෙම වුණොත් තමයි අපිට සීලයෙන් සැබෑ ඵලය ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඊළඟට ආයමත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සීලය කියන කාරණය ආර්ය සීලයක් බවට පත් කරගන්න අපි දක්ෂ වෙනවා. ආර්ය සීලය. මොකද සීලය බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා දඹදිව තිබ්බා වූ දෙයක්. මෙන්න මේ තිබ්බා වූ සීලය බුදුරජාණන් වහන්සේ තමයි ආර්ය සීලයක් බවට පත් කරලා අපිට දෙන්නේ. ආර්ය සීලය. ඒතර ආර්ය සීලය කියලා කියන්නේ මොකක්ද? සීල සමාදන් වෙනවා. සමාදන් වුණා වූ සීලය ආරක්ෂා කරනවා. ආරක්ෂා කරගත්තා වූ සීලය නැවත නැවත මෙනෙහි කරනවා, ආවර්ජනය කරනවා. එහෙම කරමින් සීලෙන් ලැබෙනා වූ ආනිසංස අපි විදර්ශනාවට ලක් කරනවා. විදර්ශනාවට ලක් කරනවා. මොනවද සීලෙන් ලැබෙන ආනිසංස? අපේ කීර්තිරාවය පැතිරෙනවා. ඕනෑම සභාවක් ඉස්සරහට අපි නොබියව යනවා. අපේ වස්තුව සම්පත් රැකෙනවා. සීමුලා නොවි මැරෙනවා. අප්‍රමාදී භාවය සකස් වෙනවා. සුගතියේ උපදිනවා. දැන් මේ කියපු සියලුම ආනිසංස නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් අපි සිල් රැකලා මේ ආස්වාදයට බැඳෙනවා කියන්නේ අනිත්‍ය උදේකට බැඳෙනවා නේද? අනිත්‍ය උදේකටයි බැඳෙන්නේ. එනිසා අපි සිල් රැකලා අපි ප්‍රාර්ථනා කරනවා නම් මම දෙවියෙක් වේවා කියලා අනාගත පංච උපාදානස්කන්ධයක් නේද ප්‍රාර්ථනා කරන්නේ? අපි සිල් රැකලා අනාගතයේදී බ්‍රහ්මෙක් මිනිසෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් අපි රූපයක් නේද ප්‍රාර්ථනා කරන්නේ? එහෙනම් පුතේ අපි ප්‍රාර්ථනා කරන්නේ දුක සිල් රැකලා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිල් සමාදන් වෙන්න. එහි ආනිසංස ජීවිතයේ ලබන්න. ලබමින් ඒ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත්. ඒ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකින්න. දෙවියෙක් කියන කාරණේ සිහිපත් වෙනකොට ඒ දෙවියාගේ දිව්‍ය ලෝකයේ අනිත්‍යභාවය දකින්න. අපි සිල් ආරක්ෂා කරලා අතීතේ සක්‍රියා වෙලා අප්‍රමාණ වාරයක් ඉපදිලා ඉන්නේ. අපි සිල් ආරක්ෂා කරලා අතීතේ සක්විති රජ වෙලා අප්‍රමාණ වාරයක් ඉපදිලා ඉන්නේ. සුජම්පතිය වෙලා ස්ත්‍රී රත්නය වෙලා ඉපදිලා ඉන්නේ. නමුත් ඒකේ තේරුම ඒව ඔක්කොම අනිත්‍ය වෙලා ගියා. එහෙනම් ඔබ මේ මොහොතේ භවයේ උදෙසා නම් සැපයේ උදෙසා නම් සිල් ආරක්ෂා කරන්නේ ඒ කරන දේ අනිත්‍ය වෙන දෙයක්ම. ඒ නිසා ආස්වාදයට බැඳෙන්න එපා. පංච උපාදානස්කන්ධයට බැඳෙන්න එපා. සිල් ආරක්ෂා කරමින් එහි ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. එතන තමයි භව නිරෝධයට මාර්ග ආරකාන්ත සීලයක් බවට. ඒක තමයි රහතන් වහන්සේලා රැක්කා වූ සීලය. රහතන් වහන්සේ රකින්නා වූ සීලයක් තියෙනවා. ඉතින් අපි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අපි කියනවා. ඒ කියන්නේ පරපණ නසන්නේ නැහැ. පරපණ නසන්නේ නැහැ කිව්වට අපි තාම අපේ පණ නසා ගන්නයි ස්වභාවය තියෙනවා. අපි තාම නැවත මැරිලා ඉපදෙන ස්වභාවයෙන් ඉන්නවා. නමුත් රහතන් වහන්සේ කියන්නේ යා මැරිලා Tamanගේ ජීවිතය නැවත නසාගන්නේ නැහැ. අපි පරපණ නසන්නේ නැහැ කියලා කිව්වත් අපි සතර අපායට වැටිලා එළුවෙක් හරකෙක් කුකුලෙක් වෙලා බෙල්ල කපා ගන්නා ස්වභාවයෙන් ඉන්නේ නේ. එනිසා රහතන් වහන්සේ කෙනෙක් අතින් ඒ සීලය රැකෙන්නේ යා නැවත තමාව මරා ගන්න ස්වභාවයට යන්නේ. එතෙන්ට අපි මේ සීලය අරගෙන යන්න ඕන. එතෙන්ට අපි මේ සීලයේ ශක්තිය අරගෙන මේ සීලයේ අර්ථය අරගෙන අපි එතෙන්ට යන්න ඕන. එතන බලන්න මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදන්. අපි බොරු කියන්නේ නැහැ. එතකොට අපි බොරු කියන්නේ නැහැ කිව්වත් පුතේ අපි මේ ලෝකයේ තියෙන ලොකුම බොරුව තාම කියනවා. නේ? මේ ඇස සැපයි කියලා අපි කියනවා එතන. මේ ඇස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානයන් සැපයි කියලා නිත්‍යයි කියලා අපි කියනවා නේ. බොරුවක් නෙමේද? බොරු. එහෙනම් රහතන් වහන්සේ කියන කෙනා ඒ බොරුව කියන කාරණය මුසාවාදය කියන තරම් අතෙන්ටම ඔසවාගෙන යනවා. එහෙනම් නමුත් ඔබලාට කියන්නේ පංචශීලය කියන කාරණය අපිට තියෙනවා නේද? ඒ නිසා මේ පංචශීලය කියන කාරණය ජීවිතේ පරදුවට තියලා ආරක්ෂා කරගන්න කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරා.
තුන්වෙනි කාරණේ තමයි ওই පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන්නේ. තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව සකස් කරගත්තා. ඊළඟට සීලය ආරේකාන්ත සීලයක් ඇටියට රැකගත්තා. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මම මුලින් මතක් කළා. මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය. තේරෙනවද? ඉතින් ගිහි පින්වතුන්ලාට ගොඩාක් භාවනා කරනවා කියන තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවමයි සීලයමයි මුල් වෙන්නේ. එතනදී ඔබට අවශ්‍ය සමාධිය ඔබ තුල සකස් කරලා දෙනවා ප්‍රඥාව වැඩෙන්න. ඒ නිසා නිරේතුරුවම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය ගැන හිතනකොට ඔබ අර අතීතයේ හිටියා වූ අනේ පිළිසිටුතුමා විසාකාව කියන අය ජීවත් වුණ ආකාරයේ මනසින් දකින්න. අර නකුල මාතා නකුල පියා ජීවත් වුණ ආකාරයේ මනසින් දකින්න. ඒ අය විවාහ වෙලා දරුමුණු පුරන් හදලා කෝටි ප්‍රකෝටි ගණන් ධනෙ පරිහරණය කරමින් සාසනික සේවාවන් සාංශික දායකකම් කරමින් ඒගොල්ලෝ සතර අපායේ පිළි නේ. එහෙනම් ගොඩාක් අනිත්‍ය සංඥාවට ඒගොල්ලෝ ගියේ නැහැ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවමයි සීලයමයි ඒගොල්ලන්ට අවශ්‍ය මාර්ගය සකස් කළා. ඒ නිසා ඔබලා වැඩි බර යොදන්න ඕනේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවටමයි. එතනයි මුල. දෙවනුව සීලය ආරේකාන්ත සීලයක් ඇටියට රැකගන්න. ඒ තුල සකස් වෙන්නා වූ සංහිඳීම සමාධිය තුල ඔබට අවශ්‍ය ප්‍රඥාව සලස්සලා දෙන්න. තේරුණා? ඔබ බලන්න හිතේ අනිත්‍යභාවය නිරේතුරුවම දකිමින් ඉන්න. දැන් අද උදේ ඉඳන් මේ වෙනකොට හිත කී දහහක් අපිට ඇති වෙන්නේ නැද්ද? අද උදේ නැගිටින්න කියලා හිත කිව්වොත් ඒකක් බොන්න කියලා හිත කිව්වා ඇඳුම් අඳින්න කියලා හිත කිව්වා. දැන් මෙහෙට එන්න ඕනේ කියලා හිත. නමුත් දැන් උදේ තේ බොන්න කියපු හිත තියනවාද? ඇඳුම් අඳින්න කියපු හිත තියනවාද? මෙහෙට එන්න කියපු හිත තියනවාද? නැහැ. සකස් වුණා වූ හැම හිතක්ම අනිත්‍ය වුණා අපිව ක්‍රියාත්මක භාවයට පත් වෙනවා. දැන් අපිව මෙහෙට එන්න කියලා හිත සකස් වුණා අනිත්‍ය වුණා අපි මෙහෙට ආවා. එතකොට මේ ක්‍රියාත්මක භාවය නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? එක්ක කුසලයක් සිද්ධ වෙනවා එක්ක අකුසලයක්. දැන් මෙහෙට එන්න කිව්වා දැන් මේ මොකද්ද සිද්ධ වෙන්නේ? කුසලයක්. කාට හරි බයින් යන්න ඕනේ කිව්වා නම් මොකද්ද සිද්ධ වෙන්නේ? අකුසලයක්. ඒ නිසා සකස් වෙන්නා වූ හැම හිතක්ම අනිත්‍ය වෙලා යනවා අපිව ක්‍රියාත්මක භාවයට. ක්‍රියාත්මක භාවය නිසා එක්ක අපි කුසලයක් සිද්ධ කරගන්නවා එක්ක අපි අකුසලයක්. කුසල් සහ අකුසල් කියන්නේ සංස්කාර. සංස්කාර වල ස්වභාවය අපිව භවයට. එහෙනම් අපි මේ සාරා සංකල්ප ලක්ෂ ගාණක් මැරෙමින් නිපදෙමින් හේතුඵල ධර්මයන්ට අනුව මේ යන්නේ අපිට අයිති නැති හිතක් අපේ කර ගැනීම නිසා නේද? අපිට අයිති නැති පස්සේ නිසා සකස් වෙන්නා වූ හිත අපි තෘෂ්ණාවෙන් තෙත් කරලා අපේ කර ගන්න. දැන් ඊයේ කේන්තියක් සකස් වුණා නම් ඒ කේන්තිය දැන් තියෙනවද? නැහැ. දැන් මෙතන ඉඳන් බැලුවොත් ඊයේ කේන්තිය කියන්නේ මෝහයක් කිසිම තේරුමක් නැති දෙයක් හැටියටයි අපිට පේන්නේ නේ. අපිට කිසිම තේරුමක් තියෙන දෙයක් හැටියට ඒක පේන්නේ නැහැ. නමුත් කේන්තිය නැති වුණත් ඊයේ කේන්තිය නිසා සකස් වුණා වූ අකුසලයේ අපි පිටිපස්සේ තියෙනවා. කේන්තිය දැන් නැහැ අකුසලයේ අපි පිටිපස්සේ තියෙනවා. නේද? එහෙනම් Taman හිත දිහා බලන් ඉන්න සකස් වෙන්නා වූ හැම හිතවිල්ලක්ම ඔබේ භවයට අරන් යනා වූ සංස්කාරයක් එක්ක කුසල හෝ අකුසල. තේරුණාද? ඒ නිසා ඒ සකස් වෙන්නා වූ හිත අනිත්‍යයි කියලා දකින මොහොතක් පාසා අපි භවයට යනා වූ සංස්කාරයක් නවත්ත ගන්න. නමුත් කුසල් සංස්කාර නවත්ත ගන්න යන්නේ කුසල් සංස්කාර ඔබලාට අවශ්‍යයි සෝවාන් ඵලයටපත් වෙන්න. එහෙනම් අකුසල් සංස්කාරයන් සකස් වෙනකොට ලෝභ ද්වේෂ මෝහ සිතුවිලි සකස් වෙනකොට ඒ හිත හැම වෙලාවම අනිත්‍යයි කියලා දැකලා ක්‍රියාත්මක භාවයටපත් වෙන්න දෙන්න එපා. තේරෙනවද? දැන් ඔතනින් බලාගෙන හිටියාම ඕක තමයි පංච උපාදානස්කන්ධය අනිත්‍ය භාවය. එහෙනම් සිත කියන්නේ පංච උපාදානස්කන්ධය. දැක්කායි කියන තැනින් නවතිනවා. ඇසුනායි කියන තැනින් නැවතිනවා. දැනුනායි කියන තැනින් නැවතිනවා. විදීමකට යන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඒ ආකාරයෙන් දකිමින් ඉන්න එතන තමයි පංච උපාදානස්කන්ධේ අනිත්‍ය. මම මුලින් කිව්ව ඇසේ අනිත්‍යභාවය දකින්න හැටි කනේ අනිත්‍යභාවය දකින්න හැටි ඒවා නිසා සකස් වෙන පස්ස වේදනාවන්ගේ අනිත්‍යභාවය දකින්න. ඒ නිසා නිරේතුරුවම මේ රූපේ අනිත්‍යභාවය දකිමින් ඉන්න. පංච උපාදානස්කන්ධයේ මුල්ම උපාදානස්කන්ධ තමයි රූප උපාදානස්කන්ධය. රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසාමයි අපි විඳීම සකස් කරන්නේ. යමෙක් රූපය අවබෝධ කරගනිද්දී ඊතුරු කාරණා පහම යාතුල අවබෝධ වෙනවා නේද? මොකද මෙතනින් තමයි ඒ කාරණා පහ සකස් වෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ නිරේතුරුවම මේ රූපේ අනිත්‍යභාවය දකිමින් ඉන්නේ. මේ ඇසේ කනේ නාසයේ දිවේ ශරීරයේ මනසේ අනිත්‍යභාවය දකිමින් ඉන්නේ. ඒ වාට පස්සේ වෙන්නා වූ බාහිර රූපයන්ගේ අනිත්‍යභාවය
දකිමින් ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට දැන් මේ කාරණා තුනයි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. ගොඩාක් දේවල් කියන්නේ නැහැ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, සීලය, පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. ඒ ඔබලාට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණා තුන තමයි ජීවිතේ තුලින් වඩන්න කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ වන් බුදුරජාණන් වහන්සේ කොයිසා දෙයක් අපිට දීලා තියෙනවද කියලා. මේ ශාසනය නිසා නේද, මේ සම්මා සම්බුද්ධ ශාසනය නිසා නේද ඔබලාට මේ මනුස්ස ජීවිතය ලැබුණේ. ඔබ මේ බෞද්ධයෙක් වුණේ. මේ වස්තුව, දේපල, සම්පත්, කීර්තිය මේ සියල්ල ලැබුණේ බුදුරජාණන් වහන්සේ නිසා. කර්මය, කර්මඵල විශ්වාසයෙන් දුන්නා වූ දානයන් නිසා. තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව නිසා. නේ? අපිට පුතෙක් ලැබුණා නම්, දුවෙක් ලැබුණා නම්, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, වස්තුවක්, දේපලක්, රැකියාවක් මේ සියල්ලම අපිට ලැබුණේ බුදුරජාණන් වහන්සේ නිසාමයි. ඒ නිසා ඔබේ ජීවිතය කියන්නේ බුදුරජාණන් වහන්සේටයි දෙයක්. මොකද සද්ධර්මයේ ඵලය තමයි ඔබේ ජීවිතය කියන්නේ. එහෙනම් ඔබ මේසා සද්ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ තුලින් අසිරියක් ලබනවා නම්, ඒ අසිරිය ලබා දුන්න බුදුරජාණන් වහන්සේ උදෙසා මේ පුංචි කැපවීම කරන්න අපි පසුබිට වෙන්නේ නැහැ. මොකද මේ සියල්ල ඔබට ලැබුණේ සද්ධර්මයේ නිසා. පෙර ජීවිතවල, ඊට ඉස්සෙල්ලා ජීවිතවල සද්ධර්මයේම සරණ තුලින් තමයි මේ සියල්ල ඔබට සකස් වුනේ. වෙන දෙයක් නෙමෙයි. ඔබ සුගතිය කුමක්ද කියලා හඳුනාගත්තේ සද්ධර්මයේ නිසා. ඔබ කර්මය, කර්මඵල විශ්වාසය හඳුනාගත්තේ සද්ධර්මයේ නිසා. ඔබ අම්මා තාත්තාගේ ගුණයන් හඳුනාගත්තේ සද්ධර්මයේ නිසා. නැවත සුගතියකට යන්න පාර සොයාගත්තේ සද්ධර්මයේ නිසාමයි. ඉතින් ඒසා දෙයක් බුදුරජාණන් වහන්සේ නිසා අපි ලබා ගත්තා නම්, ඒසා දෙයක් ලබා දුන්න බුදුරජාණන් වහන්සේ උදෙසා මෙන්න මේ කාරණා තුන අපේ ජීවිතෙන් වඩන්න. එහෙම නැත්නම් අපි ණයකාරයෝ. ණයකාරයෝ කියන්නේ අපි මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වෙනවා. ඒ නිසා ලබා ගත්තා වූ මේ ජීවිතය අර ශ්‍රේෂ්ඨ උපතක් අපි ලබා ගත්තා. එහෙනම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, සීලයත්, පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයත් කියන කාරණේ තුලින් අර ශ්‍රේෂ්ඨ මරණ පහින් ඒකට ගෙනියන්න අපි දක්ෂ වෙන්න.